ඔබවහන්සේගේ නාමයට ගෞරව කරනවා. උන්වහන්සේගේ වචනය තිබෙනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුල තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේ දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙන සිටියු වස්තුවකයි නොසිතා එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යයාගේ සිටින කලා මරණය එසේ කුරුසිය මරණය දක්වා කීප වූසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ වෙත උසස් කොට සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ ස්වර්ගයේද පොළොවේද පොළොව යට සියල්ලන් යේසුස් යන නාමයෙන් දරනවන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ බව පිය වූ දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්‍යවලින් හේතු ගන්නන පිණිසද අපි හැම කෙනෙකුම උන්වහන්සේ ඉදිරියේ අපි කියමු උන්වහන්සේ තුළ තිබුණ සිතම මේ වර්ෂයේදී මා තුළ
මේ වචනය අපි ග්‍රහණය කර ගන්න අවසරයක් වෙන්න ඕන. ආමේන්. හලෙලූයා. මේ වචනය මම සෝදානම් වෙන වෙලාවදී දෙවියන් වහන්සේ වඩ දුන්නා වූ තේමාව තමයි 2021 වර්ෂය අපි පීඩාව ජයග්‍රහණයට හරවා ගන්න අවසරයක් වෙන්න ඕන. ආමේන්. පීඩාව ජයග්‍රහණයට හරවා ගන්න අවසරයක් වෙන්න ඕන. සෙනෙමාත්‍ය මේ උදෙසා දෙවියන් වහන්සේ වඩ දුන්නේ උප්පත්ති පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ ඉඳලා 15 වෙනි පදය දක්වා 23 වෙනි පදයක්. සෙනෙමාත්‍ය මේ පද අපි කියවන්න සූදානම් වෙන අතර මම ඔබට කියන්න කැමති දෙයක් තමයි පීඩාව දිහා අපි බලන ආකාරය ඉතාම වැදගත් සෙනෙමාත්‍ය. පීඩාව දිහා අපි බලන්නේ කොහොමද? ඒ ආකාරයට අපි පීඩාව තුළ ජයග්‍රහණය කරනවද පරාජය වෙනවද කියලා තීරණය ඇතිවෙන්න යනවා. සෙනෙමාත්‍ය සමානකට පීඩාව ජයග්‍රහණයට හේතුවක් වෙන්න යනවා. සමානකට පීඩාව තමන්ගේ ජීවිතය කඩා වැටෙන්න හේතුවක් වෙන්න යනවා. ඒකට හේතුව තමයි ප්‍රශ්නයක් පැමිණෙන විට පීඩාවක් පැමිණෙන විට ප්‍රශ්නයක් විදිහට බලනවා නම් අපිට එන්න යන්නේ සෙනෙමාත්‍ය මහත් වූ බරක් එවත් පීඩාවක්. ප්‍රශ්නයක් නොවන විදිහට බලනවා නම් සෙනෙමාත්‍ය ඒ මනුස්සයට පුළුවන්කම තිබෙනවා මේ ජයග්‍රහණය උරුම කරගන්න. ඇයි මම එහෙම කියන්නේ? ප්‍රශ්නයක් විදිහට බලන විට මොකද වෙන්න යන්නේ? ඒකට හේතුව තමයි සෙනෙමාත්‍ය අපි කියන ප්‍රශ්න වලට වඩා අපි මුහුණ දෙන අපි තුල තිබෙන සැඟවිලා තිබෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඊළඟ කාරණාව තමයි සෙනෙමාත්‍ය අපේ ප්‍රශ්නයක් ආව විට අපි ප්‍රශ්නේ විදිහට බලලා දෙවියන් වහන්සේ අපේ ප්‍රශ්නේ නිදහස් කළාම අපේ මුළු ජීවිතේම ප්‍රශ්න වලින් නිදහස් වෙන්න යන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ නිදහස් වුණාම අපිට තවත් ප්‍රශ්නයක් එන්න යනවා. ඒ ප්‍රශ්නේ නිදහස් වුණාම අපිට තවත් ප්‍රශ්නයක් එන්න යනවා සෙනෙමාත්‍ය. ඒ නිසා තමයි අපි දකින්න ඕන ප්‍රශ්නයක් දිහා බලන ආකාරය. අපි කියමු සුදු ලියවිල්ල උප්පත්ති පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට 15 වෙනි පදය දක්වා. අපි ඉතින් කියවන්න යනවා. ඔබ ඊට හදිස්සවන්න. එවිට කුසලාන දරන්නන්ගේ නායකයා තමන්ගේ හීනය යෝසෙෆ්ට කියන්නේ බලද හීනෙන් මුජික වැල මා ඉදිරියේ තිබුණේ. ඒ මුජික වැලේ අතු තුනක් තිබුණේ. ඒක දරදමා ඒ මල් අටගත්තා මින්ද විය. ඒ වලවල ඉදුණු මිදි පළ තිබුණේ. පාරාවෝගේ කුසලාන මාතෙහි තිබුණේ. මම මුජික පළවගෙන පාරාවෝගේ කුසලානට මිනිකා ඒ කුසලාන පාරාවෝ අතට දුනිමි කීවේ. යෝසෙෆ් ඔහුට කියන්නේ එහි අර්ථය මෙහෙය. අත තුන නම් දවස් තුන් දවසක්. තව 3 දවසක් ඇතුළතදී පාරාවෝ නුඹේ හිස ඔසවා නුඹේ නිරයට නැගෙන්න පමණවන්නේ. නුඹ පාරාවෝගේ කුසලාන දරන්නාව සිටියදී පණුවෙන් කළ ලෙස ඔහුගේ කුසලාන ඔහු අතට දෙන්නේ. ඉතින් නුඹට ශුභ සිද්ධ වූ කල්හි මා සිහි කොට මට කරුණාව පෙන්වා පාරාවෝට මා ගැන සඳහන් කර මේ ගෙයින් මා නිදහස් කරන්න ලෙස ඉල්ලමි. මා විසාද සබවින් මම හෙබ්‍රවරුන්ගේ දේශයෙන් සරකම් කරනු ලැබේ. මෙහිදී මම ඇඳිරිකින් දමනු ලැබීමට කිසිවක් නොකරමි කීවේ. ආමේන්. 23 වෙනි පදයට අපි කියමු. එසේ වීම කුසලාන දරන්නන්ගේ නායකයා යෝසෙෆ් සිහි නොකොට ඔහු මතක නැති කළේය. ආමේන්. සෙනෙමාත්‍ය දවස් දෙවියන් වහන්සේ 2021 වර්ෂයේ අපිට කතා කරන මේ පණිවිඩේ ප්‍රධාන චරිතය තමයි යෝසෙෆ්. මොකද සිද්ධ වෙන්නේ? සෙනෙමාත්‍ය මේ යෝසෙෆ්ගේ තරුණ කාලයේදීම මම වැඩි විග්‍රහ කරන්නේ ඔබ දන්නවා යෝසෙෆ් කියන්නේ කවුද කියලා? ඔහුගේ තරුණ කාලේදී ඔහුගේ සහෝදරයෝ ඔහුව අල්ලලා මිස්රයට වහලෙක් ලෙස විකුණනවා. ඔහුව ගෙනියනවා පොතිෆර්ගේ ගෙදරට. පොතිෆර්ගේ ගෙදරදී ඔහුව වහලෙක් ලෙස ඉන්නවා. හැබැයි ඔහුට හොඳින් සැලකුම වැත්ත. නමුත් සෙනෙමාත්‍ය ඔහු වහලෙක්. ඒ විතරක් නෙවෙයි මේ මොකද සිද්ධ වුනේ? යෝසෙෆ් තමන්ගේ ආත්මික ජීවිතය රැකගන්න ගිහිල්ලා ඔහුට සිද්ධ වුණා හිරගෙදරට යන්න. හිරගෙදරදී ඔහු සැලකුම වැත්ත. හැබැයි සෙනෙමාත්‍ය ඔහුගේ තරුණ ජීවිතය ඒ හිරගෙදර වහලෙක් ලෙසයි ගමන් කරන්නේ. අපි දැනගන්න ඕන සත්‍යතාවයන් තිබෙනවා. මේ වෙලාවේ යෝසෙෆ් ලැබුණ අවස්ථාවක් මොකද්ද? රාජ්‍යරුවන් යටතේ සිටියා වූ ඒ කුසලාන දරන්නාට සපුප දරන්නාට
ඒකේ විදිහට සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේදී යෝසප් කියන ඔබම දරන්නාට වාදෙන් නිදහසලා ගියාම වා රජුලා ගාන වැඩ කරන්න ගත්තම රජු වන්න කියලා කියන්නේ මාව නිදහස් කරන්න කියලා. එකම බලාපොරොත්තුවයි යෝසප් දෙන්නේ. නමුත් අපි සිතුවේ පදේ කියවම දැක්කා. යෝසප් ඒ බලාපොරොත්තුවක් නැතිලා යන මොකද? මොහු රජගාව ගිහලා පුප්ප දරන්න බවට පත් වුණාම සුදරිය මිනිස්සුන්ගේ පදේ කියනවා යෝසප් මතක නැති කලේ අමතක කලේ කියලා. හිතලා බලන්න මේ වගේ ප්‍රශ්නයක් නැති ඇවිල්ලා යම් බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ බලාපොරොත්තුව ගන්න විට මොනතරම් වේදනාවක් පත් වෙනවද? මේ අතරේ තවත් අමුතු දෙයක් බයිබලයේ කියන මොකක්ද? සෙනෙවන්තය මේ යෝසප් ගැන 39 40 පරිච්ඡේදවල කියවනකොට කියනවා මේ සියල්ල නැත්තේ දෙවියන් වහන්සේ යෝසප් සමග සිටීසේ. හරි පුදුම කතාවක්. ඔව් එකින් එක පීඩ හරියට ඕන නිකන් අර නත්තල් තෑගේ කවුරු හරි ගෙනල් දෙනවා වගේ. බොහෝ අය තෑග අරන්වත් ගෙනල් දෙනවා. ඒ වගේ මොකද මේ යෝසප්ට තෑග ලිස්ට් එකක් වගේ මොනවද එන්නේ? පීඩා. හැබැයි කියනවා ස්වාමීන් වහන්සේ යෝසප් සමග සිටසේ. අපේ ජීවිතේ මේක නෙමෙයිද? අපේ ජීවිත රටාව මේක නෙමෙයිද? සෙනෙහවන්ත අපි දකින දේ තමයි අපි එක ප්‍රශ්නකින් නිදහස් වුණාම තව ප්‍රශ්නයක්. එක පීඩාවකින් ගැලවෙනවා තව පීඩාවක්. හැබැයි ශුද්ධලියකට පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ අපි සමග සිටිනසේ. ආමේන්. හalleluya. යෝසප් සමග එකින් එක යෝසප් පීඩාව. නමුත් ශුද්ධලියකට සාධක කරනවා දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ යෝසප් සමග සිටිසේ. හalleluya. සෙනෙහවන්ත එහෙමනම් පීඩාව කොහොමද වෙනවද? මොකක්ද වෙන්න ඕන? අපි පීඩාව පිළිගන්නා වූ ආකාරය අපේ ජීවිතේ තීරණය ගන්න ඕන. අපිට පුළුවන් නම් පීඩාව ප්‍රීතියෙන් යුතුව පිළිගන්න අපේ ජීවිත සඵල වෙන්න යනවා. හalleluya. ඕනම සමාජයේ ඕනම තැනක බැලුවම මිනිස්සු තවත් කෙනෙක්ගේ දුර්වලකම් හොයමින් සිටිනවා. අපි දන්නවා යමෙක් ගැන හිත වේදනාවක් ඇති වුණාම තුවාලයක් ඇති වුණාම ඒ මිනිස්සු මොනවද හොයන්නේ? අනිත් කෙනාගේ දුර්වල දේවල්. මොකද සිද්ධ වෙන්නේ සෙනෙහවන්තය? යමෙක් සමග යමෙක් තුවාලලා ඉන්න වෙලාවේදී ඔහුගේ හොඳ ගුණාංග 90ක් තිබුණා. 10ක් දුර්වලකම් තිබෙනවා. මොනවද හොයන්නේ? ඒ මිනිස්සුගේ 90 ගැන නෙවෙයි 10 ගැන. 90 ගැන නෙවෙයි හොයන්නේ 10 ගැන. සෙනෙහවන්තය මෙවැනි ජීවිතයක් යමෙක් තිබෙනවා. මෙවැනි ජීවිතයක් තියෙන මිනිස්සු දිගින් දිගට මොනවද ලබන්නේ? තමන්ගේ ජීවිතේ දුර්වලභාවයට යනවා. ඔහුගේ ජීවිතය සඵලත්වය ඔහුගේ දුරස් වෙලා තියෙනවා. මේ සඵලත්වය අපි ගැනලා තියෙන්නේ. හැබැයි සඵලත්වය දිගින් දිග දුරස් වෙන්න යනවා. අපි සුදරියවිල්ලේ මතය 7 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳලා 5 වෙනි පදේ දක්වා බාහිර වෙලාවදී අපි දකින්නේ සෙනෙහවන්තය බොහෝ මිනිස්සුන්ගේ ජීවිත පුරුදු වෙලා ඉන්නේ අනිත් කෙනාගේ දුර්වලකම් හොයන. අපි කියමු තයි. මතය 7 තුනේ මතය 7 තුනේ පදේ පස්සේ පදේ. නුඹේ ඇසේ තිබෙන දලය නොසලකා නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නේද? නමුත් නුඹේම ඇසේ දලය තිබෙද්දී සහෝදරයාට කතා කොට නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහ කරන්න අවසර දියන්නේ ඔහුට කෙසේ කියන්නේද? වංචාකාරය. පළමු කොට නුඹේ ඇසේ දලය පහ කරගන්න. එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහ කරන්න නුඹට හොඳ හැටි පෙනෙන්නේ. ආමේන්. සෙනෙහවන්ත විශ්වවිද්‍යාලයේ අපේ මොනවද පණිවිඩය? අනිත් කෙනාගේ දුර්වලකම දැක්කම ඒ කෙනාගේ දුර්වලකම කරන කොටගෙන මගේ දුර්වලකම දකින්න පුරුදු වෙන්න ඕන. මගේ දුර්වලකම දැක අනිත් කෙනාගේ දුර්වලකම නෙමෙයි අනිත් කෙනාගේ 90ක් තිබෙන හොඳ ගුණාංග දකින්න පුරුදු වෙන්න ඕන. හalleluya. එවිට මොනවද සිද්ධ වෙන්නේ? අපිට පුළුවන් වෙනවා මිනිස්යන් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ආමේන්. හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා වූ අලුත් ජීවිතයක් ගෙනියන
පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්ත හිතලා බලන්න. අපේ ජීවිතේ වැඩිපුර තියෙන්නේ පීඩාවල් නැති කාලයක්. මම දන්නවා බොහෝ අය කිව්වොත් කියයි පීඩාවල් තමයි කියලා. නමුත් මම ඔබට කියන්නේ නෑ සෙනෙහවන්ත. හොඳට හොයලා බලන්න. ඔබේ මගේ ජීවිතේ පීඩාවල් නෙවෙයි වැඩි. පීඩාවල් නැති කාලය. ප්‍රශ්නේ මොකද්ද පීඩාවක් වගේ වෙන්න හේතුව? පීඩාව එන විට පීඩාව බලවත් වෙනවා. ඒ නිසා තමයි මිනිස්සු හිතන්නේ අපි හැම වෙලේම පීඩාව තුල ඉන්නේ කියලා නේ. අපි පීඩාව නැති කාලවල බොහෝ වැඩිපුරයි අපේ ජීවිතේ තියෙන්නේ. ආමේන් කියමුද? ආමේන්. සෙනෙහවන්තය අපේ ආධිපතියෝ දිහා බලුවොත් හැම කෙනෙක්ම පීඩාව නැති ගමන් කරලා තිබෙනවා. හැම කෙනෙක්ම පීඩාව තුළ ගමන් කරලා තිබෙනවා. අපහසු තුළ ගමන් කරලා තිබෙනවා. එහෙමනම් මේකෙන් කතා කරන්නේ දෙවියන් වහන්සේ අදාළ අය පීඩාව නැතුව ගමන් කරනවා කියන එකද? නෑ සෙනෙහවන්තය. මේ ශුද්ධ ලේඛනය අපි කතා කරන්න යන්නේ වෙනසක් තියෙන මෙතනයි. සමහර අය දන්නවා පීඩාව ආවේ ඇයි කියලා. සමහර අය දන්නේ නෑ Tamanට පීඩාව ආවේ ඇයි කියලා. පීඩාව ආවේ ඇයි කියලා දන්නේ නැහැ සහ පීඩාව ආවේ ඇයි කියලා නොදන්න අය අතරේ විතරයි සෙනෙහවන්තය වෙනස තියෙන්නේ. එහෙම නැත්නම් හැම කෙනෙක්ම පීඩාව තුළ ගමන් කරලා තියෙනවා. එහෙමනම් අද දවසේ අපි 2021 වර්ෂයේ ආශිර්වාද ඇතුළේ පිණිස අභිවර්ධන වන ශුද්ධලිය කියලා කරුණ කොටගෙන කොහොමද පීඩාව නැත්තේ සඵලවත් ජීවිතයක් ජයග්‍රහී ජීවිතයක් ගත කරන්නේ කියලා අපි ශුද්ධලිය ලේස අපි ප්‍රකාර කරන්න යනවා. උපත් පරසරි පරිච්ඡේදයේ 20 වෙනි පදය කොහොමද අපි පීඩාව නැත්තේ ජයග්‍රහී ජීවිතයකට ඇතුල් වෙන්නේ? පීඩාව කොහොමද ජයග්‍රහණයට අරගත්ත මිනිසෙකුට පත් වෙන්නේ? උපත් පරසරි පරිච්ඡේදයේ 20 වෙනි පදය අපි හයියෙන් ආමෙන් කියමුද? ශුද්ධ ලේඛනයේ වායසට විනාශය කරන්න සැලසුම් කළා. නමුත් දෙවියන් වහන්සේ ඒ විනාශය ඒ නපුර යහපතට හැරෙව්සේක. හලෙලූයා. ගෞරවන්ත ප්‍රසන්නතාවද දෙවියන් වහන්සේ. අපි ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන වෙලාවේදී අපේ ජීවිත ගමන තුළ ස්වාමීන් වහන්සේ සියලු යහපත දෙවියන් වහන්සේ අපේ අතින් අල්ලගෙන අපිව ඉදිරියට ගෙන යන ආකාරය අපිට දකින්න පුළුවන් සෙනෙහවන්තය. ආමේන්. හලෙලූයා. ඔබ හිතනවද? හිතලා බලන්න මම මේ ස්ථානෙට ගෙන මගේ සිත මොන වගේද කියලා. සෙනෙහවන්තය මට වෙන්නේ මේ වගේ දෙවියන් වහන්සේ දෘෂ්ටියක් තිබුණා මොකක්ද? අද දවසේ මම මේ ස්ථානයේ සිටින්නේ ඇයි? දෙවියන් වහන්සේගේ ස්වභාව වෙනුවෙන් දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ ලංකාව වෙනුවෙන් දෙවියන් වහන්සේ මුළු ලෝකෙ වෙනුවෙන් උන්වහන්සේ මගේ සියලු යහපතට හැරෙවුව නිසායි. හලෙලූයා. ඒ දෙක මම විශ්වාස කරනවා. ගමන අමාරු. ඒක තමයි ඇත්ත. අමාරු හැබැයි මම ඇදහිල්ලෙන් ප්‍රකාශ කළා විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ මගේ ජීවිතේ සියලු යහපතට හැරෙවුවා කියලා. හලෙලූයා. ඒ විශ්වාස මට ඇති වෙනවා සෙනෙහවන්තය බලාපොරොත්තුවක්. හලෙලූයා. 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 සෙනෙහවන්තය අපි ස්වර්ගවලදාරී දෙවියන් වහන්සේ මගේ ගැලවුම් කාර්යය කියලා කියන එක ඇත්ත. හැබැයි ස්වර්ගවලදාරී දෙවියන් වහන්සේ මගේ ගැලවුම් කාර්යය කියන මේ දෙවියන් වහන්සේ ගැන සැබෑ ලෙස මට තේරුම් ගන්න බැරි නිසා සැබෑ ලෙස ඔබට තේරුම් ගන්න බැරි නිසා මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ සුළු කරන අවස්ථාවල් අනන්තයි. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතය තමන් විසින් සුළු කරගන්නා වූ අවස්ථාවල් අනන්තයි සෙනෙහවන්තය. දෙවියන් වහන්සේ සර්වදාරී කියලා තමයි කියන්නේ. හැබැයි දෙවියන් වහන්සේගේ කාරණා තේරුම් ගන්න බැරි නිසා දෙවියන් වහන්සේ සුළු කරලා තියෙන අපේ ජීවිතේ. තමන්ව සුළු කරගෙන තියෙන ජීවිතේ. අපි සුද්ධ ලේඛනයේ හිතෝපදේශ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ දෙවියන් වහන්සේගේ වචනය අපි අනාගතව බලන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනේ ආශිර්වාදය අපි උරුම කරගන්න යුතු වෙනවා. හලෙලූයා. අපි කියමු දෙවියන් වහන්සේ මයිනේ පිස
පොතේ 17 වෙනි පදේ එවිට මම දෙවියන් වහන්සේගේ මුළු වැඩේ ගැන ඉරයට කරන වැඩේ මිනිසයාට තේරුම් ගන්න බැරි බව දුටිමි. මක්නිසාද මිනිසයා ඒක සලා දැනගන්න කොපමණ උත්සාහ කළා. ඒක තේරුම් ගන්න පුළුවන් වන්නේ නැත. ප්‍රඥාවන්තයා ඒක දැනගන්න සිත නමුත් ඔහුට පවා තේරුම් ගන්න බැරි වන්නේ. හalleluya හalleluya. සුද්ධියමින් දේශනා කරන්නේ කියනවා මිනිසයා දෙවියන් වහන්සේගේ සල්සුන් තේරුම් ගන්න බෑ. මනුෂ්‍ය දෙවියන් වහන්සේගේ සල්සුන් අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. මේ තත්ත්වය නිසා මනුෂ්‍ය ස්වර්ගවලදාන දෙවියන් වහන්සේ ස්වර්ගවලදාන කියලා උන්වහන්සේව සුළු කරනවා. තමුණු සුළු කරගන්නවා. රෝමාටේ 10 වෙනි පද්‍යයට අපි ගියාම අපි දකින්න යනවා තවත් මේ වගේ මනර්ථ දෙයක්. ඒ නිසා සෙනෙහවන්තය දේව වචනය ගැන උනන්දුවේ පාන අපි දෙවියන් වහන්සේට මහිමය දෙන්නා වූ අපි දේව වචනේ ආශිර්වාද කරගන්න ඕන. රෝමාටේ 10 වෙනි පද්‍යය මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළදරව් කරනු ලබන්නා වූ මහිමයට සමාන කරනු ලබන්නට නොවටී යයි සිතමි. අපි 22 වෙනි පදයට කියමු. මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙදිරිකාමින් ගාවෙනා විඳින බව දනිමි. ආමෙන්. ශුද්ධලියගෙන කියනවා මුළු මැවිල්ල වේදනාව විඳිනවා කෙදිරි ගන්නවා. ඒ කියන්නේ පීඩාව තුළ ගමන් කරනවා. ඒක ඇත්ත. මේක බොරුවක් නෙවෙයි සෙනෙහවන්තය. නමුත් 18 වෙනි පදේ මොකක්ද කියන්නේ? මක්නිසාද මේ වර්තමාන කාලයේ දුප්පනායි අප කෙරෙහි එළිදරව් කරනු ලබන්නා මොකද්ද? අපි මුහුණ දෙන දුකක් තිබෙන බව ඇත්ත. පීඩාවක් තිබෙන බව ඇත්ත. නමුත් මේක දෙවියන් වහන්සේගේ මහිමයට ලං කරන්නවත් බැහැ. ඒකට සමාන කරන්නවත් බැහැ. එහෙමනම් සෙනෙහවන්ත අපි දැනගන්න ඕන සත්‍යතාව මොකක්ද? යමෙක් යේසුස් වහන්සේව දැනගෙන යේසුස් වහන්සේගේ මහිමය ගැන ආධිපත්‍ය ගැන දන්නේ නැත්නම් ඒ මනුස්සයාට තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන පීඩාවල් හැමදාම පීඩාවල් බවට පත් වෙන්න යනවා. සෙනෙහවන්තය අපිට පුළුවන්කම තිබෙන්න ඕන දකින්න. අපේ පීඩාවට අපේ ප්‍රශ්නේ නිහඬ යේසුස් වහන්සේගේ මහිමය බලවත්ව ක්‍රියා කරන බව. හalleluya හalleluya හalleluya. සෙනෙහවන්තය අදා ගන්නා වයට පීඩාවල් එන්නේ නැතුව දෙයක් යන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕන පීඩාවකින් නිදහස් වෙන්න තව පීඩාවක් එනවා. මේක තමයි ඇත්ත. හැබැයි අපි දැනගන්න ඕන මේ පීඩාවල් එකක්වත් අපි අදහන ස්වාමීන් වහන්සේගේ ළඟින්වත් යන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේගේ මහිමේ ඉදිරියේ ඒවා පහවෙන්න යනවා, ඉවත් වෙන්න යනවා. ඒවා ලං කරන්නවත් බැහැ. ආමේන්. Haleluya, haleluya, haleluya. සෙනෙහවන්තය අපි පීඩාව ජයග්‍රහණයට හරවන්න අවශ්‍යකයක් වෙන්න ඕන. ආමේන්. ආමේන්. අපි කියමු උප්පත්ති 4:23 වෙනි පදේ. එසේ වීමෙන් උසනාන කරන්නන්ගේ නායකයා යෝසෙෆ් සිහි නොකොට ඔහු මතක නැති කළේ. ආමේන්. මොකද්ද? මම ඔබට ඉක්මනින් දේශනා කරන මේ දේශනාවේ පරිදි 2021 වර්ෂයේ පීඩාව ජයග්‍රහණයට හරවා ගන්න පුළුවන් සෙනෙහ තමයි ඔබ සාමම. හalleluya. යෝසෙෆ්ගේ ජීවිතය අපි දන්නවා. යෝසෙෆ් වේදනාවේ අමාරුවෙන් ගමන් කළා. ඔහු තාම වයසේ මහල් බවට ගෙනිච්චා. හැබැයි සෙනෙහවන්තය මේ මහල් භාවය තුල ඉඳලා ඔහු මහත් වූ බලාපොරොත්තුවක් ඇති කරගත්ත එක කියන්නේ රාජ්‍යරුවන් යටතේ හිටියා මිනිස්සුන්ට සීල ආලෝකමත් කළ දීලා ඔහුව ගලවයි කියලා. නමුත් සෙනෙහවන්තය ඒ බලාපොරොත්තුවත් ඔහුගෙන් කැඩලා ගියා. ඔහුට මොන තරම් වේදනාවක්ද? අපේ ජීවිතවල බලාපොරොත්තු වල මොකද වෙන්නේ? අපි කියමු උප්පත්ති 41 පළවෙනි පාඩම. සම්පූර්ණ දෑවුරුද්ද ගත වූ කල්හි ෆාරාව ස්වප්නයක් දුටිය. එනම් ඔහු ගංගාව ළඟ සිටියේ. ආපහු කියන්නේ දාගන්න උප්පත්ති 41. සම්පූර්ණ දෑවුරුද්ද ගත වූ කල්හි සම්පූර්ණ දෑවුරුද්ද ගත වූ කල්හි මොකද උනේ? අමුතු දෙයක් වෙන්න ගත්තා. අර රූප දරන්නාට යෝසෙෆ් මතක් වෙන්න පටන් ගත්තා. ඇයි? රාජ්‍යරුව හීනයක් දැක්කා.
දර්ශනය අත්දැකලා ඒක ඉදරව කරා. මොකක්ද එහෙනම් දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ? ඉස්සර අපි දැක්ක 23 වෙනි පදේ කිව්වේ 43 වෙනි පදේ කිව්වේ පූප දරන්න යෝසෙෆ් මතක නැති කරේ. නමුත් සේවන්තය අපි දකින්න යනවා ශුද්ධ ලියවිල්ලට. පූප දරන්න මතක නැති කළා නෙවෙයි. දෙවියන් වහන්සේ යෝසෙෆ් නියම සම්පූර්ණ මිනිසෙක් ලෙස ගොඩනගෙන පිණිස ඒක ඒ අවුරුදු දෙක කාලේ යෝසෙෆ්ගේ ජීවිතේ සැබෑ ගොඩනැගීමට ගේන්න ඒ අවුරුදු දෙක පාවිච්චි කළා. හලෙලූයා. ඔබ අතර කීරෙක් විශ්වාස කරනවද ඔබට එන පීඩාව ඇයි එන්නේ? ඔබට පුළුවන් විශ්වාස කරන්න මට එන පීඩාව එන්නේ දෙවියන් වහන්සේ මාව අනර්ථ තැනකට ගොඩනගෙන පිරිසයි කියලා. ආමේන්. ආමේන්. පීඩාව සේවන්තය අපේ අයහපත පිරිස නෙවෙයි. දෙවියන් වහන්සේ අපිව යම් ගොඩනැගීමකට ගේන පිරිස අපිට එන්න ඉඩ දීලා තියෙනවා. සේවන්තය ඉඳලා බලන්න ඔබේ මේ දරුවෝ ගැන. ඔබ දරුවන්ට යම් තරවට්ටුවක් කරන විට ඇයි තරවට්ටු කරන්නේ? ඒ දරුවව ගොඩනගා ගන්න පිරිස. හොඳ ස්ථානයකට ගේන පිරිස. ඒ දරුවට ඒක පීඩාවක් වගේ දැනෙන්න පුළුවන්. යෝසෙෆ්ට පීඩාවක් වුණා අවුරුදු දෙකක්. ඔහු අමතක කළා කියලා වේදනාවෙන් හිටියා. නමුත් සේවන්තය ඔබ දන්නවා ශුද්ධ ලියවිල්ලට ගියාම යෝසෙෆ්ට මොනවද සිද්ධ වෙන්නේ? යෝසෙෆ් ඇවිල්ලා පාරාවගේ මිසරේ දෙවනියම වඩපත් වෙනවා. මේ අවුරුදු දෙකක පුහුණු කාලය යෝසෙෆ්ට දෙන වෙලාවේදී යෝසෙෆ් මේක ප්‍රතික්ෂේප කළා. වැඩක් නෑ මම දර්ශනය එළිදරව් කරලා දීලා මේ මිනිස්සුන්ට සැලකුවේ මේමයි මාව අමතක කළේ මේකයි මට දැන් වැඩක් නෑ දෙවියන් වහන්සේගෙන් කියලා ඇතැවෙන සේවන්තය අවුරුදු දෙකකට පස්සේ පූප දරන්නාට යෝසෙෆ් මතක් වුණා. ඔහුව ගෙනල්ලා රාජ්‍ය ඉදිරියේ සිටවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි දන්නා ශුද්ධ ලියවිල්ලේ යෝසෙෆ් අවුරුදු දෙක කාලය තුළ ඔහුගේ ආත්මික ජීවිතය තව තවත් වර්ධනය කරගත්තා. යෝසෙෆ්ගේ ජීවිතය ක්‍රමානුකූලව ගොඩනගා ගත්තා. ඒ නිසා සේවන්ත ශුද්ධ ලියවිල්ලේ කියනවා හිතෝපදේශ මොනේ මොකද්ද? දෙවියන් වහන්සේගේ සැලසුම් දෙවියන් වහන්සේගේ සැලසුම් මොන ප්‍රඥාවන්තයෙක්වත් තේරුම් ගන්න බෑ. හලෙලූයා. හලෙලූයා. එහෙමනම් දෙවියන් වහන්සේ අපේ ජීවිතේ සැලසුම් කරනදී අපේ යහපතට සැලසුම් කරන බව අපි තේරුම් ගන්න ඕන. හලෙලූයා. එහෙමනම් සේවන්තය අපි පීඩාව කියලා දකින්න පීඩාව අපි දකින්න ආකාරය මතයි අපේ ජීවිතේ පීඩාවක්ද ජයග්‍රහණයක්ද කියලා වෙන්න යන්නේ. අපි ඒක ප්‍රශ්නකින් නිදහසෙන් තව එකක් වෙනවනම් ඒකේ නිදහසෙන් තව එකක් වෙනවනම් සේවන්තය අපි පුරුදු වෙන්න ඕන පීඩාව ප්‍රීතියෙන් යුතුව පිළිගන්න. හලෙලූයා. හලෙලූයා. යෝසෙෆ්ගේ ජීවිතේ ආව පීඩාව යෝසෙෆ් මිසරේ රාජ්‍යරුවන්ට විතරයි දෙවියුනේ දෙවනිය බවට පත් වෙන තැනට ගේන්න හේතු වුණා. එදා දවසේ ඔබ හිතනවද පූප දරන්න ගියන රාජ්‍යරුවන්ට කිව්වනවා? ඇයි? සේවන්තය පූප දරන්න කියලා කියන්නේ රාජ්‍යරුවන්ගේ ළඟින් ඉන්න කෙනා. ඒ කාලේ රාජ්‍යවරු වැඩියෙන්ම බය මේ පූප දරන්න නැහැ. ඔවුන් මත්පැන් බිව්වට පස්සේ පූප දරන්න ඒ පූප වල වස් දැම්මොත් රාජ්‍යරුව මැරෙනවා. ඒ නිසා රාජ්‍යරුව ගාව තබාගන්නේ විශ්වාසවන්ත කෙනෙක්. මේ පූප දරන්න කුසලාන දරන්න වරදක් කළා හිරේ දාලා හිරෙන් නැවත ගෙනාවට පස්සේ සේවන්තය මේක දාවට හදිසියෙ කිව්වනම් යෝසෙෆ් නිදහස් කරන්න කියලා ඔබ හිතනවද? පාරාව යෝසෙෆ් නිදහස් කරයි ලැයි පූප දරන්න ගැන විශ්වාසයෙන් ඇරිලා යෝව හිරේ දාලා තිබුණා. ඒ නිසා සේවන්තය මේ සිදුවීම සිදුවෙන්නේ යෝසෙෆ් දෙවියන් වහන්සේට ඕන විදිහට ගොඩනගන පිරිසයි. හලෙලූයා. 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 දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. දෙවියන් වහන්සේ බලවන්තයි. ආමේන්. හලෙලූයා. සේවන්තය ඔබ දන්නවා යෝසෙෆ් අරන්ගේ වහලෙක් ලෙස යෝසෙෆ් වහල්කමට අරන්ගේ වහලෙක් අරන් ගියා වූ යෝසෙෆ් විශ්වාසවන්ත වුණා. යෝසෙෆ් සේවන්තය පොතුමර්ගේ ගෙදරදී විශ්වාසවන්ත වුණා. දෙවියන් වහන්සේ යෝසෙෆ් හිරගෙදරදී විශ්වාසවන්ත වුණා. දෙවියන් වහන්සේ සේවන්තය අපි දකින්න ඕන. සමහර වෙලාවට අපි විශ්වාසවන්ත වෙයි අපේ ඉලක්කයක් තියෙනවා ඒ ඉලක්කය ඉෂ්ට කරගන්න පිණිස. යෝසෙෆ්ට එහෙම දෙයක් තිබ්බේ නැහැ.
යෝසෙෆ් පිරගෙන හිටියේ. යෝසෙෆ් ඉලක්කයක් ඉෂ්ට කරගන්න මේ පිරිස නෙවෙයි. දෙවියන් වහන්සේට විශ්වාසවත් වුණේ. ආමේන්. ආමේන්. අපි බොහෝ වෙලාවට විශ්වාසවන්ත වෙන්නේ අපේ වැඩේ කරගන්නකම්. නමුත් සේවන්තය මතක තියාගන්න. යෝසෙෆ් රජකමට යන විශ්වාසවන්තකමට ඇතුළුනේ කොතින්ද? වහල්මනේදී. පොතිවරගේ නිවිත වහලේ ඉන්නේ විශ්වාසවන්ත වුණා. හිරගෙදර ඉන්නේ විශ්වාසවන්ත වුණා. ඒ විශ්වාසවන්තකම ඔව් විසරේ දෙවියන් බවට පත් වෙන්න ඔහුට ආශිර්වාදයක් වුණා. හලෙලූයා. එහෙමනම් සේවන්තය 2021 වර්ෂයේ අපි තීරණයක් ගන්න ඕනේ මේ දේවචනේ කරුණුකරගෙන. අපි ඉන්නේ කොතනද? එතන ඉඳලා විශ්වාසවන්ත වෙන්න ඕනේ. හලෙලූයා. ඉන්න තැනට විශ්වාසවන්ත නම් මම කියන්නේ ඔබ ඉන්න තත්ත්වයට ඔබේ ස්වභාවයට මොන තත්ත්වෙ ඉන්නේ? පීඩාව නැද්ද වෙන්න පුළුවන් යන්නේ යෝසෙෆ්ගේ පීඩාව නැද්ද? යෝසෙෆ්ට තෑගි මානාවක් ලෙස ආවොත් පීඩාව. හැබැයි පීඩාව නැද්ද දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වුණොත් යෝසෙෆ් දෙවියන් බව විශ්වාස කළා වගේ. දෙවියන් වහන්සේගේ වෙනාවදී උන්වහන්සේ අපිව උසස් කරන්න යනවා. හalleluya. ඒ නිසා ඔබ ඉන්න තැනදී විශ්වාසවන්ත වුණොත් තමයි ඊළඟ තැන ලැබෙන්න යන සේවන්තය. දෙවියන් වහන්සේගේ පියවර එමය. දෙවියන් වහන්සේ පැනලා ගෙනියන කෙනෙක් නෙවෙයි. තනින් උඩින් වීසිකරන කෙනෙක් නෙවෙයි. දෙවියන් වහන්සේ පිළිවෙලේ දෙවියන් වහන්සේ. ආමේන්. සෝ ඉන්නේ කොතනද? ඉන්න තැනට විශ්වාසවන්ත වෙන්න. ඒ මනුෂ්‍යර පුළුවන් වෙනවා පීඩාව ජයග්‍රහණයට හරවා ගන්න. හalleluya. 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 ඒ ශාසනයන්ත අදවස් දෙවියන් වහන්සේගේ අභිමුඛේ මම ඔබට දෙන්නා වූ දෙවියන් වහන්සේගේ අනර්ගු වචනේ තමයි ඉන්න තැනට විශ්වාසවන්ත වෙන්න. ඒක තමයි 2021 වර්ෂයේ අපිට විරුද්ධ වෙන පීඩා ජයග්‍රහණයට හරවන්නා වූ රහස වෙන්න යන්නේ. හalleluya. හalleluya. දෙවියන් වහන්සේ ජීවමාන යාමේ. දෙවියන් වහන්සේ බලවන්ත යාමේ. ශුද්ධයවෙල කියනවා යෝසෙෆ් පීඩා මාලාවක් මැද යද්දී දෙවියන් වහන්සේ යෝසෙෆ් සමග සිටීසේක. දෙවියන් වහන්සේ යෝසෙෆ්ට ජය දුන්සේක. දෙවියන් වහන්සේ යෝසෙෆ්ට දයාව දැක්වූසේක. තත්කාල වෙල ප්‍රශ්නයක් නැති. අනේ දෙවියන් වහන්සේ හැම වෙලේම ඉන්නවා. හැබැයි හැම වෙලේම ප්‍රශ්න එනවා. මේක තමයි අපේ ජීවිතේ. හැබැයි සේවන්තය. එහෙමනම් අපි පීඩා ප්‍රීතියෙන් යුතුව පිළිගන්නවා. අපි ජයග්‍රහයි සඳහන් වෙනවා. ආමේන්. හalleluya. හalleluya. අපි දකින ආකාරය තමයි සේවන්තය. ස්වාමීන් වහන්සේ තුළ ආශිර්වාද වූ කරගන්න යන්නේ. හalleluya. ශුද්ධයේදී උපත්යාත්මය විස්තුමේ පදවලට කිව්වේ සියල්ලම නොපුර දෙවියන් වහන්සේ යෝසෙෆ්ට යහපත පිණිස නියම කළේ. ආමේන්. ඔබ මම ඔබේ මගේ මුඛයෙන් කියනවා දෙවියන් වහන්සේ 2021 වර්ෂයට අපි අතුල් කරලා තිබෙන්නේ 2020 වර්ෂයේ දක්වා ආවා වූ අප පස්සේ කළා වූ සියලු නපුර යහපතට හරවලා කියලා එතන ඉඳලා අපි දෙවියන් වහන්සේගේ සෙනග ලෙස උන්වහන්සේ අපේ අතින් අල්ලා යන ආකාරය අපි දකින්න. ආමේන්. හalleluya. හalleluya. එවනස්සේවන්ති අපි පීඩාව ජයග්‍රහණයට හරවා ගන්න අවශ්‍යයි. ආමේන්. ඔබ මාත් එක්ක කියන්න එක්වර අපි මාත් එක්ක කියන අපි පීඩාව ජයග්‍රහණයට හරවා ගන්න අවශ්‍යයි. ආමේන්. ආමේන්. මිනිගේ සිළුදෙන් කියපුකේ දෙවිඳුන්ට මහගේ ගෞරවයක් පිස. අභිනයගේ සිළුමින් අපේ දාන පිරවසෝ. අපි කියමු සංවිධානයේ අපේ මොනසද කරන්න යනවා. දෙවියන් වහන්සේ අපි 2021 වර්ෂයේ අතුල්ලා තිබෙන්නේ අපේ පීඩාව ජයග්‍රහණයට හරවා ගත්තා වූ සෙනගක් ලෙසයි. මම මේක ස්වාමීන් වහන්සේ කළා. ඔබ සියලු නපුර යහපතට හැරෙවුවා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා අපි ස්තුති කියනවා. දැක්කසොල මොරගසල ස්තුති කියමු. හalleluya. ගෞරව වේවා ස්වාමීනි. අපි අපිට ප්‍රශංසා කරනවා. ඔබගේ නාමය වර්ධනය කරනවා. ඔබගේ නාමය උසස් කරනවා ස්වාමීනි. මන්ද ඔබ සියලු නපුර
සෙනෙහවන්ත පාත්‍රය යන්නේ පීඩාව පිළිවෙලින් පිළිවෙල එකෙන් එක ඔබ පස්සේ එනවා. ඔබ දකින්න ප්‍රථම කොට උන්වහන්සේගේ වචනේ කතා කරන්නේ අපේ අයිතිකම මතලා අපේ කෙලෙතුම සෝදලා ඒත් අපේ පස්පස් පීඩාවල් එනවා. දෙවියන් වහන්සේ විශ්වාසවන්ත ඉඳලා පීඩාව පස්පස් එනවා. අපි විශ්වාස නැත්නම් අපි දෙවිතුන් ඉදිරියේ ගමන් කරන්නේ නැත්නම් ඒ වෙලාවේ තියෙන පීඩාව නෙවෙයි. දෙවියන් වහන්සේ ඉදිරියේ විශ්වාසවන්ත ඉඳලා දෙවියන් වහන්සේ අපි සමග ඉන්නවා කියලා අපි සමග ඉඳලා පීඩාවකින් එක අපි පස්සේ එනවා. සෙනෙහවන්තය ඒ පිටුපස්සේ දෙවියන් වහන්සේගේ මහත් වූ සෑස්මක් දෙන්න යනවා. දෙවියන් වහන්සේගේ මහත් වූ ක්‍රියාවක් දෙන්න යනවා. ඒ නිසා මේ ජීවිතේ උන්වහන්සේගේ මහත් වූ ක්‍රියාව අත්දකින්න තේරුණා ගන්න. හalleluya. සුනිස්නා දෞත්‍රවේ දැන් දොසොන සුනේ කිරි උන්වහන්සේගේ නාමය එදා සිසේ වර්ෂ වන්දනා කරනවා. හalleluya. දෞත්‍රවේ කියන්නේ හalleluya. මහිමේ වස්වා ඔවුන්ට ස්වාමී මේ වර්ෂ ආරම්භ කරන අවසාන දක්වා
සියලු ගෞරවය ඔබට පුදනවා. ඔබේම පුත්‍රු නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. පියාණනි ඔබේ ප්‍රේමකන ඔබගේ ආත්මීය දරුවන් ඔබේ පාමුලට ඇවිල්ලා ප්‍රීතියෙන් යුතුව හැරෙන යන වෙලාවක ගමන් කරන යාන වාහන වේවා, ගමන් කරන මාර්ග වේවා, ඇතුළේ භූමිය විශ්වේවා. ස්වාමී අපේ කෙනාගේ ඉදිරියට පිටුපස දෙපසට ඉහළට පාතාව වෙනවා. ඕනම කෙනෙක් ඕනම දෙයක් අපි කෙනාට ආශිර්වාදයෙන් පිරිසනියම කරගන්න. ඔබ නියම කරන සාස්තුතිය කියලා ඒ සියලු ආශිර්වාද දැන්වත් දුක් විඳින්නේ. දැන් ස්වර්ගයේ වැඩසිටින දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාව නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමින ප්‍රේම සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සානුකම්පාව ඔබ වහන්සේගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන්ට සමග වේවා.